භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං තං අස්සුතවා පුතුජ්ජනෝ යථා භූතං නප්පජානාති තස්මා අස්සුතවතෝ පුතුජ්ජනස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි. පබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විප්පමුත්තං තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමීති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කොට වදාරන්ට යෙදුන අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයට අතුලත් පබස්සර වර්ගයට අයිති මුල් කෙටි සූත්‍ර දේශනා දෙකයි අද දවසේදී ප්‍රභාස්වර සිත කියන්නේ කුමක්ද කියන වග පැහැදිලි කර දීම සඳහා මාතෘකා කරගන්නට යෙදුනි. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ප්‍රභාස්වර සිත, ඒ වගේම ප්‍රසන්න සිත, පිරිසිදු සිත කුමක්ද කියන වග අපට මෙම සූත්‍ර දේශනාවන් තුලින් පෙන්වා දෙනවා. පබස්සර මිදං භික්ඛවේ චිත්තං, භික්ඛවේ මහණෙනි, ඉදං චිත්තං මේ භවාංග සිත පබස්සරම් ප්‍රභාස්වරයි. ඒ කියන්නේ ඊ타ත්ම පිරිසුදුයි. දැන් මෙතන චිත්තං කියනකොට පොදුවේ ගත්තොත් අපි ඉගෙනගෙන තියෙනවා කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් වශයෙන් සිත් ඉගෙනගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, චිත්ත වීතියක් ඇතුළතදී භවාංග කෘත්‍ය, ආවර්ජන කෘත්‍ය, දස්සනාදී පංච කෘත්‍යයන්, සම්පටිච්ඡන කෘත්‍ය, සම්තීරණ කෘත්‍ය, වොත්තපන කෘත්‍ය, ජවන් කෘත්‍ය, තදාරම්මන කෘත්‍ය වශයෙන් ඒ කෘත්‍යයන්ට, ක්‍රියාවන්ට, ක්‍රියාකාරකන්ට අදාළව චිත්ත පරම්පරාවන්, චිත්ත වීති අපි ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් පින්වතුනි, මේ කියන සිත් අතරින් පබාස්වර සිත, ප්‍රභාස්වර සිත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ භවාංග සිත. දැන් ප්‍රධාන වශයෙන් අපි දන්නවා පටිසන්ධි, භවාංග, චුති කියලා කෘත්‍ය තුනක්, ප්‍රධාන සිත් අවස්ථා තුනක් අපේ ජීවිතයක තියෙනවා. භවයක හටගන්න මුල්ම සිතට අපි කියන්නේ පටිසන්ධි සිත. එක භවයකින් චුත වෙලා ඊළඟ භවයට අපිව සම්බන්ධ කරවන, සංදි කරවන සිතට අපි කියන්නේ පටිසන්ධි සිත. ඒ ප්‍රතිසන්ධි සිතින් ගත්ත ජීවිතය ඊළඟ අවසානයේදී පහළ වෙනවා මැරෙන හිතට අපි කියන්නේ චුතිසිත කියලා. මැරෙන හිත චුතිසිත. ඒ කියන්නේ මේ භවයෙන් මේ ජීවිතේ වෙන් කරන, විඥානේ වෙන් කරන සිතට අපි කියන්නේ චුතිසිත. එතකොට මේ ප්‍රතිසන්ධි සිත පළවෙනි සිත නම්, චුතිසිත අවසාන සිත නම්, ඔය අතරතුරදී අපි ඇස, කන, නාසය, දිව, ශරීරයේ සිත කියන, නැත්නම් මේ මනෝද්වාරයේ කියන දොරටු හයෙන් එක එක වර්ගයේ අරමුණු අරගෙන ඒව ආස්වාද කරනවා, ආදීනව දකිනවා, නිස්සරණ සොයනවා, එක එක ආකාරයේ එක්ක තණ්හාවෙන් බැඳෙනවා, ද්වේෂයෙන් ගැටෙනවා, මෝහයෙන් මුලා වෙනවා. එහෙමත් නැත්නම් අලෝභ, අද්වේෂ, අමෝහ කියන
මේ ක්‍රියා මූල කුසල මූලයන්ගෙන් යුක්ත වෙනවා. එක එක වර්ගයේ සිත් අපි පහල කර ගන්නවා. එතකොට මේ ద్వාර වලින් අරමුණක් නැති වෙලාවට අරමුණක් ගන්නෙ නැති වෙලාවට මේ චිත්ත පරම්පරාව නැවතීමක් වෙන්නේ නැහැනේ. හරියට ගත්තොත් මොකද වෙන්නේ? අර පටන් ගන්නත් ගංගාවක් ඒක වටේට වතුර එකතු වෙලා විශාල ගංගාවන් බවට පත් වෙලා අවසානයේ මහා මුහුද දක්වා ඇදිලා යනවා. ඒ වගේ තමයි චිත්ත පරම්පරාව ප්‍රතිසන්දි වශයෙන් පහළ වුණා නම් චුත වෙන්නේ තව අවුරුදු 5කින්ද අවුරුදු 10කින්ද අවුරුදු 100කින්ද ඒ දක්වා මේ චිත්ත පරම්පරාව එක දිගට උපදිනවා. එහෙමනම් අරමුණක් නැති වෙලාවට පහළවන සිතට අපි කියන්නේ භවාංග හිත කියන. භවයේ ප්‍රධානම අවයවයක්. එහෙමත් නැත්නම් ප්‍රතිසන්දියෙන් ගත්ත අරමුණම නැවත නැවත එක දිගට පවත්වා ගනිමින් චුතිසිත සත් දක්වා මේ චිත්ත පරම්පරාව සිඳෙන්න නොදී, කැඩෙන්න නොදී, අතුරුදහන් වෙන්න නොදී ඒ ආයුෂ ගෙවෙනකන්, කර්මය ගෙවෙනකන්, චුතිසිත පහළ වෙනකන් රැගෙන යන්නේ කවුද? භවාංග සිත. මේ භවාංග සිත ගත්තොත් පින්වතුන් ප්‍රභාස්වරයි. දැන් බලන්න අට කතාවේදී පවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ පබස්සර සිතාගෙන පණ්ඩරං පරිසුද්ධං. ඊටමත් පිරිසුදුයි ප්‍රසන්නයි. එහෙමනම් මෙතන සිත කියලා ගත්තාම භවංග චිත්තං භවාංග සිතයි මේ කතා කරන්නේ. ඊට පස්සේ නැවත අට කතා ප්‍රශ්නයක් නගනවා. කිම්පන චිත්තස්ස වන්නෝ නාම අත්ථීති. කිමෙක්ද මේ කියන සිතට වර්ණයක්වත් තියනවද? වර්ණයක් තියෙන නිසාද මේක ප්‍රභාස්වරයි කියන්නේ, පිරිසුදුයි කියලා කියන්නේ? දැන් ඒ වෙලාව උත්තර දෙන්න නැති. එහෙම වර්ණයක් නැහැ. අපි දන්නවා දැන් නිල් පාට ආදී පාටක් අරමුණු කරගෙන මේ වගේ වර්ණයක් තියෙනවා, මේ වගේ වර්ණයක් තියෙනවා කියලා අපි කතා කරනවානේ. හැබැයි මෙතන මතක තියාගන්න සිතේ කිසිදු වර්ණයක් නැති වුණත් පිරිසුදු භාවයක් තියෙනවා. ඒ කියන්නේ මොකද? නිරුපක්ඛලේශ සංඛ්‍යාත ප්‍රභාස්වර භාවයක්. දැන් භවාංග සිතේ කෙලෙස් නැහැ, කිලිටි වෙලා නැහැ. ලෝභ ද්වේෂ මෝහ නැහැ. ඒ වගේම තමයි අලෝභ දෝස සමෝහ කියන කුසල මූලයනුත් නැහැ. අකුසල මූලත් නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඇවිදින් අර නික්ලේශී సంతානයක් තුල පහළවන චිත්ත පරම්පරාව යම්සේද ඒහා සමාන ගති ලක්ෂණ මේ භවාංග සිතේ තියෙනවා. ඒ නිසා තමයි මේ භවාංග සිතට ප්‍රභාස්වර සිතක් කියලා කියන්නේ. එහෙමනම් භවාංග සිත ප්‍රභාස්වර වෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් කරගන්නවා නම් භවාංග කෘත්‍යයක් මතක් කරගන්නට ඕනේ. ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, චුති කෘත්‍ය අවස්ථා තුනක් අපි කොහොමද තියෙනවා කියලා. ප්‍රතිසන්දි කෘත්‍ය කරන සිත් 19ක් තියෙනවා. ප්‍රතිසන්දි කෘත්‍ය කරන සිත් කීයක් තියෙනවද? 19ක් තියෙනවා. එක සත්වයකට එක සිතයි. සතර අපායට එක සිතයි. මනුස්ස ලෝකෙ පන්න එකම ඒ මනුස්සයකට ඒ මනුස්ස එක සිතයි. ඒක ප්‍රතිසන්දි සිත් දෙකක් පහළ වෙන්න බෑ. එක භවයක ප්‍රතිසන්දි සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිසන්දි සිත් දෙපාරක් පහළ වෙන්නෙත් නැහැ. එතකොට ප්‍රතිසන්දි සිත් දෙකක් පහළ වෙන්නත් බෑ, දෙපාරක් පහළ වෙන්නෙත් නැහැ. එහෙමනම් ඕනෑම සත්වයකට ප්‍රතිසන්දි වශයෙන් පහළ වෙන එක සිතක් නම් අන්නේ සිතම තමයි පින්වතුනි භවාංග හිත විදිහට අඛණ්ඩව ඒ ජීවිත කාල පවතින්නේ. එහෙනම් භවාංග හිතත් ඇවිදින් අපට එකයි තියෙන්නේ. එක වර්ගයේ භවාංග හිතක් විතරයි. භවාංග හිත වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් බලන්න සතර අපාය කෙනෙක් උප්පත්තිය ලබනවා නම් උප්පත්තිය ලබන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිතින්. ඒ සිතෙන් ප්‍රතිසන්දිය ලැබුවා නම් ඒ සිත එක දිගට භවාංග වශයෙන් උපදිනව චුත වෙනකන් ඒ භවාංග සිතේදී අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිතමයි උපදින්නේ. ඒක ඇවිදින් අකුසල විපාක වශයෙන් පහළ වුණු නිසා ඒ සිතේ අකුසල රැස් කරගත් අකුසල කර්මයන් විපාක ශක්තියකින් පහළ වෙලා තියෙනවා මිස ඒ සිතේ කෙලෙස් නැහැ.
නමුත් අපි ඒ සිත ප්‍රභාස්වරයි කියලා කියන්නේත් නැහැ. මොකද හේතුක අහේතුක උප්පත්තිය. එහෙනම් මේ ප්‍රභාස්වර උප්පත්තිය ප්‍රභාස්වර භවාංගේ මොකක්ද කියන එක අපි දැන් තේරුම් කරගන්නට ඕන. ඊළඟට දැන් ගමු මනුස්ස ලෝකයෙහි අංග විකල මන්ද බුද්ධික වැනි අහේතුක උප්පත්තියක් ලැබලා තියෙනවා. ඒකට අපි කියන අහේතුක සුගති ප්‍රතිසන්දිය. එහෙමනම් කුසල විපාක අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිතින් යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබුවා නම් ඒ උප්පත්තිය ලැබු පුද්ගල උප්පත්තියම අංග විකලයි. උප්පත්තියම මන්ද බුද්ධිකයි. ඒ වගේ අඩුපාඩුකම් තිබුණ කෙනෙක්. අඩුපාඩුකම් තියෙන කෙනෙක්. අන්න ඒ වගේ උප්පත්තියක් ලැබූ කෙනෙක් ඉන්නවා නම් එයාගේ භවාංග කෘත්‍ය වන්නේත් ඔය කියන අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිතයි. එහෙමනම් අපට පැහැදිලි වෙනවා ඒ සිතත් අපට ප්‍රභාස්වරය කියලා කියන්න බෑ. මොකද හේතුව දුබල කුසලයන්ගේ විපාක වශයෙන් තමයි ඒ සිත අපට ලැබිලා තිබෙන්නේ. ඒ ජීවිතය බොහෝ වටිනාකමක් නැහැ. ඒ වගේ වර්ණවත් භාවයක් නැහැ. ඊළඟට මේ මනුස්ස ලෝකේ ඉන්නවා තවත් උප්පත්ති ක්‍රමයක්. දිහේතුක උප්පත්තිය. දිහේතුක ප්‍රතිසන්දිය. දිහේතුක ප්‍රතිසන්දිය කියන්නේ මොකක්ද? යම් කිසි කෙනෙක් උප්පත්තිය ලබනවා සෝමනස්ස සහගත හෝ උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සිත්වලින්. අන්න බලන්න. ඒ සෝමනස්ස සහගත හෝ උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සිතකින් ප්‍රතිසන්දිය ලැබුවා නම් ඒ ඥාන විප්‍රයුක්ත සිතෙන් ප්‍රතිසන්දිය ලැබීම නිසා ප්‍රඥාව නැහැ. ඒ ප්‍රඥාව නැති නිසාම ඒ සිත ඇවිදින් දිහේතුක උප්පත්තිය. එහෙමනම් ඒ භවාංග හිතත් ඇවිදින් ඥාන විප්‍රයුක්තයි. එහෙනම් ඒක අපිට සෝමනස්ස සහගත වශයෙන් සහ උපේක්ඛා සහගත වශයෙන් වෙන් කරගන්න පුළුවන්. එහෙමනම් ඔය කියන උප්පත්තියම ප්‍රඥාව නැති දුබල වෙච්ච ප්‍රඥාවක්, ඒ වගේම දුබල වෙච්ච සිහි කල්පනාවක්, ඒ වගේම දුබල වෙච්ච භාවනා දැනුමක්, දුබල වෙච්ච පරියත්ති ඥානයක්, දුබල වෙච්ච විදර්ශනා ඥාන, ඒ දුබල හැම පැත්තකින්ම දුබල වෙච්ච දුර්වල වෙච්ච ජීවිතයක් සකස් වෙලා තියෙනවා නම් ඒ ජීවිතය දිහා හොඳට බලනකොට අපට වැටහෙන්නට පුළුවන් ඒ ජීවිත දිහේතුකද තිහේතුකද කියලා. ඒ දිහේතුක උප්පත්තියක් ලැබුව කෙනාගේ භවාංගයත් ඇවිදින් එක්ක සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සංකාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංඛාර හතරෙන් අපේ අවස්ථානුකූලව තේරුම් කරගන්නවා. ඔය කියන දෙහේතුක ප්‍රතිසන්දියක් ලැබූ පුද්ගලයාගේ භවාංග සිතට අපි ප්‍රභාස්වරය කියලා කියන්න සුදුසු නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ සතර අපාය උප්පත්තිය ලැබූ අහේතුක ප්‍රතිසන්දිකයාටත් මනුස්ස ලෝකයේ අංග විකල මන්ද බුද්ධික බවක් කියන මේ සුගති අහේතුක ප්‍රතිසන්දිය ලැබුව කෙනාටත් ඒ වගේම දුබල ප්‍රඥාවෙන් තොරව දිහේතුක උප්පත්තියක් ලැබුව කියන පුද්ගලයා කියන මේ කියන 6 දෙනා. දෙපිට පුද්ගල 6 සිත් 6ට 6ක්නේ. මේ 6 දෙනාටම ගේ භවාංග සිත ප්‍රභාස්වර නැහැ. ඒ හේතුව මොකද? ඒ භවාංග සිත ප්‍රභාස්වර නම් ඒ ප්‍රභාස්වර භවාංග සිත උදව් කරගෙන උපනිශ්‍රේ වෙමින් බලවත් ශක්තියක් වෙමින් නැවත නැවත කුසල් උපද්දවමින් නැවත නැවත සමත ඥාන විදර්ශනා ඥාන උපදවමින් චිත්ත භාවනා ශක්තිය උපද්දවමින් අපේ ජීවිත ඊට වඩා උසස් භාවයට ලෝකෝත්තර භාවයට පත් කරන්න පුළුවන්. ඒක නිසා ඒ ලෝකෝත්තර භාවයට උසස් තත්වයකට පත් කරන්නට බැරි ඒ දුබල වෙච්ච භවාංගයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාගේ භවාංගයට පබස්සරම් කියලා කියන්න සුදුසු නැහැ. සුදුසු වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි ඒ අහේතුක උප්පත්තියක් හෝ දෙහේතුක උප්පත්තියක් ලබාගත් කෙනෙකුට සමත භාවනාවෙන් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා උපදවන්න බෑ. විදර්ශනා භාවනාවෙන් නාම රූප ස්කන්ධ ආයතන මේ කිසිම දෙයක් දකින්න තේරුම් ගන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න බෑ. මගපල නිවන් ලබන්න බෑ.
එහෙමනම් එවැනි කෙනෙක්ගේ ප්‍රතිසන්දියකට ප්‍රභාස්වරයි කියන එක සුදුසු නෑනේ. එහෙනම් පබස්සර කියන්නේ මොකක්ද කියලා කියනකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභිකයාගේ ප්‍රතිසන්දි අවස්ථාව තමයි අපි ගන්නට ඕනේ පබස්සර සිත කියන. දැන් එහෙමනම් සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත හෝ ඥාන සංප්‍රත අසංකාරික හෝ සසංකාරික කියන මේ සිත් හතර පාදක කරගෙන ප්‍රතිසන්දියක් ලැබූ උතුමෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ භවාංග සිතත් ඇවිදින් ත්‍රි හේතුකයි. ඒ ත්‍රි හේතුක කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන මේ විපාක මූලයන්ගෙන් යුක්තව ඒ සිත බලවත් වෙලා තිබෙනවා. එක්ක සෝමනස්ස වේදනාවෙන් බලවත් වෙනවා, එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවෙන් බලවත් වෙනවා. එවැනි ප්‍රතිසන්දියක් ලැබූ කෙනාගේ භවාංගය ප්‍රභාස්වරයි. භවාංගය ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර ශක්තිය නිසා නැවත නැවත කුසල් උපද්දවමින් ජීවිතය උසස් තත්ත්වයට පත් කරගන්න පුළුවන් ශක්තියක් ඒ භවාංග සිතේ උපනිශ්‍රේ බලයක් තියෙනවා. ඒ භවාංග සිතෙන් ගන්න පුළුවන් උපනිශ්‍රේ ශක්තියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය කතා කරවි මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයට අදාළව තමයි ඔය ත්‍රි හේතුක ප්‍රතිසන්දි හතර. දැන් යම් කිසි කෙනෙක් රූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලබනවා නම් ඒ රූපාවචර භූමියක ප්‍රතිසන්දි ලබනකොට ඒ ප්‍රථම ධානයේ පාදක කරගෙන ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියන මේ ධානසිත පාදක කරගෙන ඒ බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබුවා නම් ඒ ප්‍රතිසන්දි සිත ඒ ප්‍රථම ධාන විපාක ආදී වශයෙන් විපාකසිත පහක් වෙනවා. එහෙනම් ප්‍රථම ධාන ප්‍රතිසන්දිකයාගේ භවාංගයත් ප්‍රථම ධාන විපාකීමයි. ඒ වගේම ဒုတိ ය ධානලාභී ප්‍රතිසන්දිකයාගේද භවාංගේ ဒုတိ ය ධාන විපාකය. ওই විදිහට විපාකසිත අපට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් කෙලින්ම ඒ බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලැබූ උතුමන්ගේ ප්‍රතිසන්දිය ත්‍රි හේතුකයි ධාන කුසලයක් පාදක කරගෙන හටගත්ත ධාන විපාකයක් නිසා භවාංගයත් ඊ타ත්ම ප්‍රභාස්වරයි. ඊළඟ අරූප ධාන අරූපතලයේ ගත්තොත් ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන මේ අරූප ධාන කුසල් පාදක කරගෙන කෙනෙක් ප්‍රතිසන්දිය ලබනවා ඒ සිතට අදාළ වෙච්ච අරූපී තලෙ. ආකාසානං ඡායතන කුසල් බලෙන් ආකාසානං ඡායතන බඹලව ආකාසානං ඡායතන විපාකසිතෙන් ප්‍රතිසන්දි ලබනවා. ඔය විදිහට ඒ භවයන්හි උප්පත්තිය ලැබූ අරූප බ්‍රහ්මයන්ගේ භවාංග සිතත් ඇවිදින් ඒ කියන ආකාසානං ඡායතන ආදීම වෙනවා. එතකොට එහෙමනම් අපි ප්‍රභාස්වර කියලා කියන්නේ විශේෂයෙන්ම ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභික සිතක් කියලා මතක තියාගන්න. මොකද හේතුව නැත්තම් හැම භවාංග සිතකටම ප්‍රභාස්වරය කියලා කිව්වොත් ඒක වැරදීමක්. මොකද හේතුව මේ සූත්‍ර දේශනාවල ඉදිරියේදී කතා කරනවානේ මේ ප්‍රභාස්වර සිතක් තියෙන සිත ප්‍රභාස්වරයි ආගන්තුකෝ පැමිණෙන කෙලසුන්ගෙන් කිලිටි වෙනවා. ඒ බව දකින්න බැරි අසුතවත් පුතුජනයාට තමයි චිත්ත භාවනාවක් නැති. එතකොට එහෙනම් කෙනෙකුට ඒ ත්‍රි හේතු ප්‍රතිසන්දි ලාභික කෙනෙක් අසුතවත් භාවයේ ඉන්නවනම් එයාට පසු සුතවත් වෙන්න පුළුවන්. හැබැයි අහේතුක දිහේතුක උප්පත්තියක් ලැබුව කෙනා ස්වභාවයෙන්ම අසුතවයි. ස්වභාවයෙන්ම පුතුජනයි. හැබැයි ඒ අසුතවත් පුතුජන වුණාට එයාට ඒ තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මෙතන භවාංග සිත ප්‍රභාස්වරය කියනකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයාගේ භවාංග කෘත්‍ය සිදු කරන භවාංග සිත කියන එක මතක තියාගන්නට ඕනේ. ඊළඟට තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං තංචකෝ මේ කියන භවාංග සිත වනාහි ආගන්තුකේහි ආගන්තුක වශයෙන් පැමිණෙන. ඒ කියන්නේ දැන් චිත්ත වීතියක් ගත්තොත් ඒ ජවන් වශයෙන් අපිට සිත් උපදිනවනේ. කුසල් ජවන් වෙන්න පුළුවන්, අකුසල් ජවන් වෙන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම ඒ ජවන් වශයෙන් උපදින ආගන්තුක වූ
උපක්ඛිලේසෙහි රාගාදී උපක්ලේශයන් කරන කොටගෙන උපක්ඛිලිට්ඨන්ති කිලිටි ඌයේ යයි වදාරමි. අන්න බලන්නකෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා ඒ ප්‍රභාස්වර සිත භවාංග සිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. හැබැයි ඒ ප්‍රභාස්වර සිතේ ස්වභාවය වෙනස් කරන්නේ කවුද? ආගන්තුකව පැමිණෙන උපක්ලේශයන්ගෙන් රාගාදී උපක්ලේශයන්ගෙන් තමයි කිලිටි වෙන්නේ. දැන් එහෙමනම් අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා ගත්තා. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා නිතර රාග නිස්ෘත, ද්වේෂ නිස්ෘත, මෝහ නිස්ෘත, තණ්හා දිට්ඨි මාන නිස්ෘතව අරමුණු ගනිමින් නිතර ආස්වාද කරනවා නම්, නිතර ඇලෙනවා නම්, නිතර ගැටෙනවා නම්, නිතර මුලා වෙනවා නම්, අන්න ඒ තුල තමයි අර ජවන් සිත් අඛණ්ඩව අකුසල් පහළ වෙන්න ඒ ස්වභාවය මේ පුද්ගලයා කිලිටි පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් බලන්න අපි කියනවා නේද කුඩා කාලයේදී, ඒ කියන්නේ අසකරණාසාදී අරමුණු දොරටු වලින් අරමුණු අඩුවෙන් ගන්න කාලයේදී අපට අපේ සිත කොච්චර පිරිසුදුද කියනවනම් කොච්චර සැහැල්ලුවක් තියෙනවා ජීවිතේ. নানা ප්‍රකාර දේවල් මතක් වෙන්නේ නැහැ. নানা ප්‍රකාර දේවල් වෙන හිත යොමු වෙන්නේ නැහැ. ඉක්මනින් හොඳ දේවල් කියනවා මතක් වෙනවා. මතක තියාගන්න පුළුවන් ලොකු ශක්තියක් හිතට ගොඩ නැගෙනවානේ. හැබැයි අපි දැන් ක්‍රමක්‍රමෙන් අපි වැඩි වියටපත් වෙන්න මොකද වෙන්නේ? අපි එක දේවල් වෙනින් හිත යොමු කරලා අර චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස වශයෙන් নানা ප්‍රකාර දේවල් ගොඩගසාගෙන ඉන්නවා. සංඥා ගොඩගසාගෙන ඉන්නවා. ඒ සංඥාවන් ගොඩගසාගෙන ඉන්න මොකද වෙන්නේ? අර සිත ස්වභාවයෙන්ම වර්තමානයේ අරමුණක් නැතත් අතීත අරමුණක් හරි නැවත මතක් කරමින් හරි අරමුණු අරගනිමින් ඒ චිත්ත පරම්පරාවන් පහළ වෙනවා. ඒ කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. හැබැයි අකුසල් වශයෙන් ජවන් වැඩිපුර පහළ වෙන්න තමයි මේ සිත කිලිටි වෙන්නේ. ඊළඟට පැහැදිලි කර දෙනවා තං අසුතවා පුතුජ්ජනෝ යථා භූතං නප්පජානාති. මේ කියන සිතේ ස්වභාවය අසුතවත් පෘතුජ්ජනය. අසුතවත් මේ භවාංග සිත අසුතවත් පෘතුජ්ජනය කියලා කියන්නේ මේ ධර්මයේ ආගම වශයෙන් අධිගම වශයෙන් අවබෝධයක් නැති බාල පෘතුජ්ජනය යථා භූතං නප්පජානාති. තත්ත්ව පරිද්දෙන් දන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. තස්මා ඒ නිසා අසුතවතෝ පෘතුජ්ජනස්ස අසුතවත් වූ, එහෙමත් නැත්නම් අපි ගත්තොත් උග්ගහන, ධාරණ, පරිපුච්ඡා, ආගම, අධිගම, මේ ගැඹුරු ධර්මයේ උද්ඝාන කියලා කියන්නේ ඉගෙන ගැනීම, ධාරණය කර ගැනීම, පුච්ඡා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම, ආගම දරාගෙන කියන්නේ මේ ත්‍රිපිටක ධර්ම ඉගෙන ගැනීම, අධිගම කියන්නේ අවබෝධ කර ගැනීම. එතකොට එහෙමනම් මේ කිසිම ආකාරයකින් මේ ආගමය ගත්තාම තමයි අපි කියන්නේ එක්ක මේ ඉගෙනගෙන දරාගෙන ප්‍රශ්නවල සාකච්ඡා කරලා ඇති කරගන්න සුතමය ඥානෙට අපි කියන්නේ ආගම බහුසුත කියලා. ඒ ආගම බහුසුතදය අපි ප්‍රායෝගිකව භාවනා වශයෙන් යෙදিলা ඒදී ධ්‍යාන වශයෙන්, සමාධි වශයෙන්, සමාපatti වශයෙන්, විදර්ශනා ඥාන වශයෙන් සහ මාර්ගඵල වශයෙන් අවබෝධ වෙනවා නම් අපේ අධිගම බහුසුත කියලා. එහෙමනම් මේ අසුතවත් පෘතුජ්ජනෙක් ඉන්නවා. අසුතවත් පෘතුජ්ජනය කියලා කියන්නේ එහෙනම් මේ ධර්මය ආගම වශයෙන්වත් අධිගම වශයෙන්වත් අවබෝධයක් නැති නිතර කෙලෙස් උපදවන බාල පෘතුජ්ජනයාට චිත්ත භාවනා නත්තිටි වදාමි. සිත වැඩිමක්, සිත දියුණු කිරීමක් නැතයයි, නැත්නම් චිත්ත භාවනාවක් නැතයයි වදාරමි. අන්න එහෙනම් බලන්න නැවත මතක් කරගන්න සූත්‍රයේ අදහස. මහණෙනි, සිත කියන්නේ ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර සිත ආගන්තුකව පැමිණෙන උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. එසේ කිලිටි වෙන බව අසුතවත් පෘතුජ්ජන කෙනා තත්ත්ව පරිද්දෙන් දැනගන්නේ නැත්නම්, අවබෝධ කරගන්නේ නැත්නම් ඒ අසුතවත් පෘතුජ්ජන පුද්ගලයාට එහෙම වෙන්නේ ඇයි?
ඒ පුද්ගලයාට චිත්ත භාවනාවක් නැහැ. සිත ගැන බැලීමක්, සිත ගැන විමසීමක්, ඒවා සිත ගැන නිතර නිතර පරීක්ෂා කිරීමේ අවබෝධයක්, විදර්ශනා ඥානයක් නැති නිසායි. ඊළඟට පින්වතුනි ඊළඟ සූත්‍ර පාඨයෙන් උගන්වන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි මේ සිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ විප්පමුත්තං අන්න බලන්න. මේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් අත මිදුණු සිතක් විප්පමුත්තං. එතකොට විප්පමුත්තං කියලා කියන්නේ අත මිදුණා. එහෙමනම් ජවන් වශයෙන් ඒ ඇලීම, ගැටීම, මුලාව කියන මේ ලෝභ, ද්වේෂ, මෝහ නිස්ෘත නොවූ ත්‍රි හේතුක ඒ වගේම ඥාන සංප්‍රයුක්ත කුසල ධර්මයන්ම උපදිනවා. ඒ උපදින්න මොකද වෙන්නේ? අර ආගන්තුක කෙලෙස් එන්නේ නැති නිසා ඒ ක්ලේශයන්ගෙන් හිත හොඳට අත මිදෙනවා. හිත ක්ලේශයන් යටපත් වෙනවා. තදංග වශයෙන් යටපත් වෙනවා. විස්කම්බන වශයෙන් යටපත් වෙලා හොඳට මේ විප්පමුත්ත භාවයේ සිත ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සිල්වත් ගුණවත් උතුමෝ ඇසුරු කරන්න ඒ සිල්වත් භාවයේ ගුණවත් භාවයේ වැඩි වෙනවනේ. ඒ වගේ තමයි මේ ජවන් සිත් වලින් ඒ කුසල් වැඩෙන්න මේ භවාංග සිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙන්නේ නැහැ. ඒ ආගන්තුක උපක්ලේශයන්ගෙන් විපමුක්ත වෙනවා. එහෙමනම් පින්වතුනි ගුණවත් ඇසුරු කරන්න අපි ගුණවත් වෙනවා වගේම ගුණයක් නැති ආචාර උපාධ්‍යාය ඒ වගේ මව්පියන් වැඩිහිටියන් ඇසුරු කරන මොකද වෙන්නේ? තමන්ගේ ජීවිත අඳුරු වෙනවා. අන්න ඒ වගේ තමයි එහෙනම් ඒ ආගන්තුක පැමිණ ක්ලේශයන්ට වසඟ වෙන්න අර පිරිසුදු ප්‍රභාසර සිත කිලිටි වෙලා යනවා. ඒ වගේම ආගන්තුක වශයෙන් පැමිණෙන ක්ලේශයන් යටපත් වෙන්න කුසල් වඩන්න කුසල් මත හිත පුරුදු කරන්න අන්න තමන්ගේ ජීවිතය ආලෝකමත් වෙනවා. තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති. එන සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ කියන භවාංග සිත ඊට හොඳින් තේරුම් ගන්නවා. ආගම අධිගම වශයෙන් වටහාගෙන අවබෝධ කරගත්තා. තත්ත්ව පරිද්දෙන් තේරුම් ගත්තා. ඒ නිසාම සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාව එහෙමත් නැත්නම් ගැඹුරු බලවත් වූ විදර්ශනාව හෝ එහෙමත් තරුණ විපස්සනා වශයෙන් මේ චිත්ත භාවනාව දියුණු කරගත්ත කෙනෙක් වශයෙන් වදාරමි කියන එක තමයි මේ සූත්‍ර පාඨ දෙකෙන් ගත යුතු සරල අදහස. දැන් මේ කියන අදහස වෙත අපි නැවත හිත යොමු කරගන්නවා නම් මොකද අපිට බොහෝ දේවල් මේ කරුණු කාරණාවන් එක වටහා ගන්න තියෙනවා. මොකද අට කතාව දිහා විමසිල්ලෙන් බලනකොට අට කතාව පාදක කරගන්නකොට අපි නොසිතූ කාරණාවන් මතු කරගන්න පුළුවන්. දැන් අපි ඔන්න ඉගෙන ගත්තා පබස්සරං චිත්තං කියන්නේ ඒ ප්‍රභාස්වර සිත කියන එක අට කතාවේ පැහැදිලි කර දෙනවා. එතන ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ රාගාදි වශයෙන් ඒ ජවන් අවස්ථාවේදී රාගාදි වශයෙන් උපදින අකුසල් සිත්, ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් තමයි ඒ ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ. එතකොට මේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා කියලා කියන්නේ එතකොට අර සිල්වත් ආචාර සම්පන්න ආචාර උපාධ්‍යයන් වහන්සේලාගේ ඇසුරක් නැතිව දුස්සීල දුරාචාර පුද්ගලයන්ගේ ඇසුරෙන් ජීවිතයක් අහිමි වෙනවා වගේ අර ආගන්තුක ක්ලේශයන්ට වසඟ වෙන්න තමන්ගේ ජීවිතය අඳුරු වෙනවා ප්‍රභාස්වර සිත කිලිටි වෙලා යනවා කියන එක. එතකොට එහෙමනම් ඒ ප්‍රභාස්වර සිත කිලිටි නොවි විපමුක්ත භාවයට පත් වෙන්නේ මොකද? ඒ හොඳ සිල්වත් ගුණවත් ආචාර්යන් වහන්සේලා ඇසුරු කරමින් තම තමන්ගේ ජීවිත තව තව ගුණවත් භාවයට නැනවන්ත භාවයට පත්වන්නා වගේ අර කුසල් ජවන් වලින් කුසල් ජවන් ඇතිවෙන්න අර ආගන්තුක උපක්ලේශයන් ගෙන් හිත හොඳට මිදිලා යනවා යටපත් වෙලා යනවා. දැන් මෙතනදී වැදගත් මාතෘකාවක් අසුතවා පුතුජනෝ සුතවා අරිය ශාවකෝ කියන මේ වචන දෙක. මොකද හේතුව මේවා අපි තේරුම් කරගත යුතු දේවල්. අසුතවා පුතුජනෝ කියලා කියන්නේ සුතවත් භාවයක් නැති අසුතවත් වූ පෘතුජන පුද්ගලයා. එතකොට කියන්නේ මේ භවාංග සිත
සුතමය වශයෙන්වත් බණ අහලා ඉගෙනගෙන මතකයක් අවබෝධයක් නැති කෙලෙස් සහිත පුද්ගලයා කියන එකයි. එහෙමනම් මෙතන පැහැදිලි කර දෙනවා ආගම අධිගම භාවයෙන් තොර වුණු පුද්ගලයා. දැන් ආගම අධිගම කියනකොට අපි දන්නවා ආගම බහුසුත අධිගම බහුසුත කියලා බුදුරජාන් වහන්සේ මේ බහුසුත පුද්ගලයෝ දෙන්නෙක් දේශනා කරලා තියෙනවා. එතන ආගම බහුසුතය කියලා කියන්නේ හැම වෙලේම ස්කන්ධ ආයතන ධාතු පටිච්චසමුප්පාද සතිපට්ඨාන ආදී මේ ධර්මයන් හොඳට ඉගෙන ගන්න උග්ඝාන කරනවා. ඒ වගේම පරිපුච්ඡා නැවත නැවත ඒවා ਵਿਚාරණය කරනවා දරා ගන්නවා. ඒ වගේම හොඳට විනිශ්චය කරනවා. මෙන්න මේ කියන සුතවත් භාවයක් නැත්තම් ඉගෙනීමක් නැහැ, නැවත නැවත සාකච්ඡා කිරීමක් නැහැ, දරා ගැනීමක් නැහැ, විනිශ්චය කිරීමේ ශක්තියක් නැහැ. ඒ දේ දිහා දකින්න පුළුවන් ගැඹුරු නුවණක් නැහැ. අන්නේ පුද්ගලයාට අපි කියන්නේ ආගම බහුශ්‍රත භාවයෙන් පිරිහිච්ච පුද්ගලෙක්. එතකොට යම්කිසි කෙනෙක් ආගම බහුශ්‍රත භාවයෙන් පිරිහුණා නම් ඒ පුද්ගලයාට කොහෙන්වත් අධිගම බහුශ්‍රත බවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ධර්මයෙන් ඈත් වෙලා ප්‍රතිපත්තියෙන් ඈත් වෙලා කෙලෙස් සමග ජීවත් වෙන පුද්ගලයා තමයි අස්වතවත් පෘතුජ්ජනයා කියලා කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒ වගේ මහා නිද්දේශ පාළිත්ම විස්තර වෙලා තියෙනවා. ඒ නිද්දේශ පාළි ආදී ග්‍රන්ථවලට අනුව අට කතාවට අනුව මේ පුතුජ්ජනයා කියන්නේ කවුද කියන එක විග්‍රහ කර තිබෙනවා. පුතුනං ජනනාදීහි කාරණේහි පුතුජ්ජනෝ පුතුජ්ජනන්තෝ ගදත්තා පුතුවායන් ජනෝ ඉති. බොහොම ලස්සන ගාථාවකින් මේක පැහැදිලි කරන්නේ. පුතුනං ජනනාදීහි කාරණේහි. පුතුනං කියලා කියන්නේ බොහෝ කෙලෙසුන්ගේ ජනනාදීහි කාරණේහි ඉපදවීම හේතු කරගෙන උපද්දවීම කාරණා කරගෙන පුතුජ්ජනෝ පෘතුජ්ජනයා නම් වේ. අන්න පෘතුජ්ජනය කියලා කියන්නේ බොහෝ කෙලෙසුන් උපද්දවන කෙනෙක්. කියන්නේ කෙලෙසුන්ගේ ඉපැද්දවීමේ කාර්යයේ නියුතු පුද්ගලයා තමයි පෘතුජ්ජනයා කියලා කියන්නේ. එහෙමනම් තවදුරටත් පැහැදිලි කර දෙනවා පුතුජ්ජනන්තෝ ගදත්තා බොහෝ වූ අනාර්ය ජනයන්. අනාර්ය කියලා කියන්නේ ආර්ය භාවයටපත් නොවෙච්ච ඒ පෘතුජ්ජන භාවයෙන් යුක්ත වූ ජනයා තමයි අපි කියන්නේ ආර්යයන්ගෙන් වෙන් වූ පුද්ගලයා තමයි පෘතුජ්ජනයෝම කියලා කියන්නේ. නැවතත් ඔන්න අපි තේරුමින් කෙටින් හිතනවා නම් බොහෝ කෙලෙස් උපදවන කාරණාවෙන් පෘතුජ්ජනයා වෙනවා. බොහෝ වූ අනාර්ය ජනයන් කෙරෙහි මේ පුද්ගලයෝ ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වීම නිසාම ආර්යයන් කෙරෙහින් වෙන් වුන නිසාම තමයි පුතුජ්ජන කියලා කියන්නේ. එතකොට එහෙනම් මෙතනදී බොහෝ වශයෙන් নানা ප්‍රකාර වශයෙන් මේ කෙලෙස් උපදවනවා. කෙලෙස් උපදවනවා කියන එක කොහොමද වෙන්නේ කියන එක තමයි ඔය මට මතකයි මහා නිද්දේශ පාළියේ ඒ වගේම බොහෝ අට කතාවල මේක විස්තර කර තිබෙනවා. ඒක අපි නිරුත්ති පද කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පදයට දෙන අර්ථ විග්‍රහය තමයි නිරුත්ති පද කියලා කියන්නේ. එහෙනම් නිරුත්ති පද වශයෙන් අපට වෙන් කරලා තිබෙනවා කොහොමද මේක තේරුම් කරගන්නේ කියලා. පුතු කිලේසේ ජනෙන්තිති පුතුජ්ජනා. මේ පෘතුජ්ජන කියන්නේ කවුද? බහුල වශයෙන් කෙලෙස් උපදවන්නේ නුයි පෘතුජ්ජනයා නම් වෙනවා. ඒ කියන්නේ බහුල වශයෙන් කෙලෙස් උපදවන බැවින් පෘතුජ්ජනයා නම් වේ. ඒ වගේම පුතු අවිහත සක්කාය දිට්ඨිකාති පුතුජ්ජන. පුතුජ්ජනය කියලා කියන්නේ නසන නොනසන ලද සක්කාය දිට්ඨිය ඇත්තේ පුතුජ්ජනය. එහෙනම් පෘතුජ්ජනය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය තාම නසල නැති කෙනෙක්. ඒ වගේම පුතු සත්තාරාණං මුකුල්ලෝකකාති පුතුජ්ජන. ඒ කියන්නේ බොහෝ ශාස්ත්‍රවරුන් සරණ යන කෙනා. බොහෝ ශාස්ත්‍රෝන් දිහා බල මුහුණ බල හැසිරෙන කෙනා. ඒකේ තේරුම් සමහරක් වෙලාවට බුදුරජාණන් වහන්සේ අපේ නියම තථාගත බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින් වෙනත් ආගම් දර්ශනවලට ඇලී ගලී වාසය කරන කෙනා තමයි පෘතුජ්ජනයා කියලා කියන්නේ. ඒ වගේම තමයි පුතු සබ්බ ගතිහි අවුට්ඨිතාති පුතුජ්ජන. අන්න මේ පෘතුජ්ජනයට කියනවා සියලුම ගති වලින් නොනැගිට්ට කෙනා. ගති කියනකොට දැන් අපි දන්නා අපි කෙලෙස් සහිතව ඉන්නවා නම් නිරය ගති, പ്രേත ගති, තිරච්ඡාන ගති කියලා අපාය උප්පත්තියක් අපට ලැබෙනවා.
ඒ වගේම ලෞකික කුසල් කරමින් මේ සසර ඇවිදිනවා නම් මනුස්ස ගති, මනුස්ස ලෝකෙ උපදින්න ලැබෙනවා. දේව ගති, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල අපි යනවා. එහෙමනම් මේ කියන ගතියින්ගෙන් යුක්තව වාසය කරන කෙනා, ඒ වාගේ නැගිට නැති පුද්ගලයා තමයි පෘතුජ්ජනයා කියලා කියන්නේ. ඊළඟට පැහැදිලි කර දෙනවා නානාභි සංඛාරේ අபிසංකරන්ති තී පෘතුජ්ජන. අන්න බලන්න. බොහෝ වශයෙන් නානා ප්‍රකාර විවිධ සංස්කාරයන් රැස් කරන නිසා පුඤ්ඤාභි සංඛාර අන්න දානමය, සීලමය, භාවනාමය වශයෙන් අපි කුසල් රැස් කරනවා. භවගාමි කුසල්. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල්. ආනෙන්ජාභි සංඛාර අරූප ධාන කුසල්. එතකොට පුඤ්ඤාභි සංඛාර කියනකොට කාමාවචර කුසල්, රූපාවචර කුසල්. ඊළඟට අපුඤ්ඤාභි සංඛාර කියදී අකුසල්, ආනෙන්ජාභි සංඛාර කියදී අරූපාවචර කුසල්. මේ කියන කුසල සංස්කාරයන් රැස් කරන නිසා අපි නමක් දෙනවා පෘතුජ්ජනයා කියලා. ඊළඟට පුතු නානා ඕගේහි උයන්ති සන්තාපේහි සන්තප්පන්ති තී පෘතුජ්ජන. අන්න බලන්න මේ පෘතුජ්ජනය කියලා කියන්නේ මේ කාමාදී විවිධ ඕගයන්ගෙන් දැවෙමින්, තැවෙමින්, සංතාපණයට පත් වෙමින් වාසය කරන කෙනාට කියන පෘතුජ්ජන. ඒත් පෘතුජ්ජනය තුළ කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියන මේ සියලුම ඕග ධර්මයන්ගෙන් පිරීලා, ඕග ධර්මයන්ගෙන් යුක්තව, ඕග ධර්මයන්ගෙන් වැසී වාසය කරනවා නම් අන්න අපි කියනවා එකට ඒ පුද්ගලයාට පෘතුජ්ජනය කියලා. ඒ වගේම පැහැදිලි කරනවා පුතු නානා පරිලාහෙහි පරිඩහ්‍යන්තිති පෘතුජ්ජන. මේ පෘතුජ්ජනය කියලා කියන්නේ නොඑක් මේ ක්ලේශ 1000න්ගෙන් දැවි දැවි ඉන්න පුද්ගලයා. දැන් අපි දන්න රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්න ආදී নানা ප්‍රකාර පරිදාහ තියෙනවා. දැවිලි තියෙන අපේ ජීවිතේට. එහෙනම් මේ චිත්ත 1000ක් ගෙන දෙන කෙලස් තියෙනවා. ඒ චිත්ත 1000 නිතර නිතර ඇසුරු කරමින් ඒ 1000න් දැවි දැවි වාසය කරන අය තමයි පෘතුජ්ජනය කියලා කියන්නේ. පුතු පංචසු කාම ගුණේසු රත්තා ගිද්දා ගතිතා මුච්චිතා අජ්ජාපන්නා ලග්ගා ලගිතා පලිබුද්ධාති පෘතුජ්ජනා. මේ කියන්නේ පංචකාම ගුණයන්. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචකාම සම්පත් කෙරෙහි ඇලුනා වූ, ගිජු වුණා වූ, ඒවා සමග ගෙතුණා වූ, මුසපත් වුණා වූ, බැසගත්තා වූ, එල්ලුණා වූ, නැවත නැවත එල්ලි උපාදාන කරගෙන ඉන්න කෙනා තමයි පෘතුජ්ජනය. ඒ කියන්නේ එහෙමනම් ඇස කන නාසය දිව ශරීරය කියන පසින්දුරන් පිනවන්ට ප්‍රිය වෙමින්, නැවත නැවත ප්‍රිය වෙමින් ඒ තුල ඇලී ගැලී බැඳී වාසය කරන පුද්ගලයා තමයි පෘතුජ්ජනයා කියලා කියන්නේ. පුතු පංචහි නීවරණෙහි ආවටා නිවුතා ඕවුතා පිහිතාති පෘතුජ්ජන. ඒ කියන්නේ මේ කියන පංච නීවරණ ධර්මයන්ගෙන් නැත්නම් ධර්මයන් විසින් ආවරණය කරගත්ත, වසාගත්ත, ඒ වගේම වහලා ඡාදනය කරලා තියෙන පුද්ගලයා තමයි, නැත්නම් මේ යටිකුරු කරලා තියෙන පුද්ගලයා තමයි අපි කියන්නේ පෘතුජ්ජනයා කියලා. එහෙමනම් බලන්න බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් මේ දේශනාවල අපි අට කතාවේ පැහැදිලි කර දෙනවා පෘතුජ්ජන වශයෙන් ගත්තොත් ගණන් වශයෙන් කියන්න බැරි තරම්. මොකද මේ අධර්ම මාර්ගයේ තුර ධර්ම මාර්ගයෙන් වින් වෙලා අධර්ම මාර්ගයේ තුල නීච ප්‍රතිපදාවන්හි බහුල වශයෙන් යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් ඒ නීච ප්‍රතිපදාවන්හි බැසගෙන වාසය කරනවා නම් ඒ හැම දිනාටම කියන්නේ පෘතුජ්ජනයා කියලා. එතකොට එහෙනම් මේ පෘතුජ්ජනයා කියලා කියන්නේ කිසිම ආකාරයක සීල සමාදානයක්, ඒ වගේම සුත වශයෙන් මේ සීල වශයෙන්, සුත වශයෙන් මේ ධර්මයේ පුහුණුවක්, ගුණයක් නැති පුද්ගලයා තමයි පෘතුජ්ජනය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පෘතුජ්ජන කොටස් දෙකකට බෙදලා තිනවා. දුවේ පෘතුජ්ජනා වුත්තා බුද්දේනාදිච්ච බන්දුනා අන්දෝ පෘතුජ්ජනෝ ඒකෝ කල්යාණේකෝ පෘතුජ්ජනෝ. මෙතනදී කියන්නේ ආදිච්ච බන්දුනා, ආදිච්ච බන්දු වූ, ඒ කියන්නේ සූර්යා හා සමාන වූ බුද්දේන බුදුරජාණන් වහන්සේ විසින් පෘතුජ්ජනා මේ පෘතුජ්ජනයෝ දුවේ වුත්තා දෙදෙනෙක් කොට වදාරනවා. කෙසේද කියනවා නම් ඒකෝ අන්ධෝ පෘතුජ්ජනෝ, එක් පුද්ගලෙක් අන්ධ පෘතුජ්ජනය හැටියටත්, ඒකෝ කල්යාණෝ පෘතුජ්ජනෝ, එක් පුද්ගලෙක් කල්යාණ පෘතුජ්ජනයා හැටියටත්. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අන්ධ පෘතුජ්ජනයා, කල්යාණ පෘතුජ්ජනයා කියන කොටස් දෙකකට බෙදනවා. එතකොට මේ අන්ධ පෘතුජ්ජනයා තමයි
මේ ධර්මය කිසිම වෙලාවක තේරුම් ගන්නට බෑ. කෙලෙස් වලම ඇලී ගැලී වාසය කරනවා. කෙලෙස් වලින්ම පිරීලා වාසය කරනවා. අපිට කියන්න පුළුවන් කිසිම වෙලාවක මේ ධර්මයක් දකින්නවත්, ධර්මයක් ගැන සොයන්නවත්, ධර්මයක් ග්‍රහණය කරගන්නවත් සිත යොමු නොවිච්ච පුද්ගලයා තමයි අන්ධ පෘතුජ්ජනය. එහෙනම් කල්යාණ පෘතුජ්ජනය කියලා කියන්නේ පින්වතුනි, සීලය කියන්නේ මොකක්ද? සමාධිය කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ මොකක්ද? ඒ වගේම ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන්නේ මොනවද? ඒ වගේම ඉන්ද්‍රිය බල බොජ්ජංග මොනවද? මාර්ගාංග මොනවද? ඒ වගේම ලෞකික ධර්ම මොනවද? ලෝකෝත්තර ධර්ම මොනවද කියා ඒ හැම ධර්මයක්ම ගවේෂණය කරන්න, හැම ධර්මයක්ම සොයන්න, හැම ධර්මයක්ම මේ පුරුදු වෙන්න උත්සාහවත් වෙන කෙනාට අපි කියන්නේ කල්යාණ පෘතුජ්ජනය. හැබැයි යා කෙලෙස් සහිතයි, ඒ නිවැරදිව ජීවිතය ධර්මානුකූලව පෙළගස්වා ගන්න උත්සාහවත් වෙනවා. අන්න ඒක අපි කල්යාණ පෘතුජ්ජනය කියලා කියන්නේ. එහෙමනම් මෙතනදී අපි අන්ධ පෘතුජ්ජනයා ගත්තොත්, කල්යාණ පෘතුජ්ජනයා ගත්තොත් කවුද මේ දෙන්න කියන එක තේරුම් කරගන්නවා නම් අසුතවත් පෘතුජ්ජනෝ කියලා කියන්නේ කෙලින්ම අන්ධ පෘතුජ්ජනය. මොකද අන්ධ පෘතුජ්ජනයා තමයි මේ ධර්මය කොහොමවත්ම දන්නේ නැහැ. ඒ පුද්ගලයාට චිත්ත භාවනා නැති, ඒ චිත්ත භාවනාවකුත් නැහැ. ඒ කියන්නේ එහෙනම් ඒ අසුතවත් වූ අන්ධ පෘතුජ්ජනයා යථා භූතං අප්පජානාති, මේ භවාංග සිත තත්තු පරිද්දෙන් දන්නේ නැහැ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙන බව දන්නේ නැහැ. ඒ වගේම ඒ ආගන්තුක උපක්ලේශයන්ගෙන් අත මිදෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මේ කිසිම දෙයක් ගැන වැටහීමක්, අවබෝධයක් නැහැ කියලා කියන්නේ චිත්ත භාවනා නැති, චිත්ත භාවනාව නැහැ. සිතේ සමාධිය නැහැ. ඒ කියන්නේ සිතේ තියෙන ඒ කියන්නේ චිත්ත සමාධිය කියන්නේ මොකක්ද? ඒ වගේම ඒ සමාධිසිත අපි කොහොමද විග්‍රහ කරගන්නේ? ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ඒ වගේම පටිච්ච සමුප්පාද වශයෙන්, ප්‍රත්‍ය වශයෙන් අපි කොහොමද වෙන් කරගන්නේ, පරිග්‍රහ කරගන්නේ කොහොමද? විශේෂ නාම රූප වශයෙන් පරිග්‍රහ කරගන්නේ කොහොමද? මේ කිසිම අවබෝධයක් නැත්තේ කාටද? අන්ධ පෘතුජ්ජනයාටයි. එහෙනම් මෙතන චිත්ත භාවනා කියලා කියන්නේ චිත්ත සමාධියේ ඉඳලා සිත චිත්ත සමාධිය ඉඳලා ඒ දියුණු වීම දක්වා ඒ සිත කොටස් වලට විග්‍රහ කර වෙන් කර බලන්ට ශක්තියක් නැති පුද්ගලයා තමයි අන්ධ පෘතුජ්ජනයා. ඊළඟට මෙතනදී සුතවා ආර්ය ශාවකෝ කියලා ඊළඟ කතාවේදී කියන. ඊළඟ සූත්‍රයේ තියෙන සුතවා ආර්ය ශාවකෝ. ඒ සුත සම්පන්න වූ ආර්ය ශ්‍රාවකයා. දැන් සුත සම්පන්න කියලා කියන්නේ බහුසුත භාවයක් තියෙන. එක්ක යාට ආගම වශයෙන් ඒක ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන, දරාගෙන, කටපාඩම් කරගෙන, ප්‍රශ්න උත්තර වශයෙන් සාකච්ඡා කරලා විනිශ්චය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් අපි කියන්නේ සුතවත්, ඒ පුද්ගල සුතවා. හැබැයි අධිගම බහුසුත භාවයේ තාම නොලැබිලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ධ්‍යාන ගැන, සමාධි ගැන, සමාපatti ගැන, විදර්ශනා ඥාන ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම මාර්ගඵල නිවනින් අවබෝධ කරගෙන නැහැ. එහෙම නමුත් පින්වතුනි, අපි ඒක නිසා තමයි ඒ සුතවා කියනකොට ආගම බහුසුත වශයෙන් හෝ අධිගම බහුසුත වශයෙන් මේ ක්‍රම දෙකෙන්ම හෝ ਸਰව සම්පූර්ණ වෙච්ච කෙනා තමයි සුතවත් කියලා කියන්නේ. එහෙනම් මෙතනදී ආර්ය ශ්‍රාවකෝ කියනකොට ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. දැන් මෙන්න මේක අද ගොඩක් අයට ප්‍රශ්න වෙලා තිබෙනවා. ඉතින් මේක අපි කොහොමද විසඳ ගන්න ඕනේ කියන එක පැහැදිලි කර දෙනවා අට කතාවේම කොටස් 4කට බෙදලා. මේ ආර්ය ශ්‍රාවකයා කියන එක ඒක ණය ක්‍රමයකින් පැහැදිලි කර දෙනවා. අත්ති අරියෝ න ශාවකෝ. මෙහිදී ආර්යයන් වහන්සේ නමක් සිටි, හැබැයි ශ්‍රාවකෙක් නොවේ. සේයතාපි බුද්ධාචේ පච්චේක බුද්ධාච. එනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සහ පසේ බුදුරජාණන් වහන්සේලා. දැන් බලන්න, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලාට අපි ආර්යයන් වහන්සේලා කියනවා මිස ආර්ය ශ්‍රාවක කියලා අපි කියන්නේ නැහැනේ. එහෙනම් ආර්යයන් වහන්සේ කියනකොට ශ්‍රාවකයෙක් නොවූ ආර්යයන් වහන්සේලා කවුද? බුදු, පසේ බුදු, උතුමන් වහන්සේලා. ඊළඟට පැහැදිලි කර දෙනවා අත්ති ශාවකෝ න අරියෝ. ශ්‍රාවකෙක් ඇත්තේය, ආර්ය නොවූ. එන ආර්ය නොවූ ශ්‍රාවකයෝ ඉන්නවා. කවුද? සේයතාපි ගිහි අනාගත ඵලෝ. එනම් මහණෙනි, උදාහරණයකට කියනවනම්
අනාගතයෙහි ඵල කියන අනාගතයේ කියන නොපැමිණි ඵල ඇති නොපැමිණි සෝවාන් ආදී මාර්ගඵල නැති ගිහි භාවයෙන් යුක්ත වුණු අයට කියන අපි මොකක් කවුරු කියන අත්ති ශාවකෝ න අරියෝ අන්න බලන්න ශ්‍රාවකයන් ඒත් හැබැයි ආර්ය භූමියට පත් වෙලා නැහැ ආර්ය ප්‍රතිපදාවට ලං වෙලා නැහැ ගිහි අය ඒ වගේම නොපැමිණි ඵල ඇති එහෙම නැත්නම් අනාගතේ ඵල ලැබෙන ඒ වගේම තාමත් ලැබිලා නැති ඵල තියෙන අය ඊළඟට පැහැදිලි කරනවා අත්ති නේව අරියෝ න ශාවකෝ අන්න ආර්යත් නොවූ ශ්‍රාවකත් නොවූ කෙනෙක් කියන්නේ ආර්ය ශ්‍රාවක නොවූ කෙනෙක් ඉන්නවා සේතාපි පුතු තිත්තිය බොහෝ තීර්ථකයෝ දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් පූර්ණ කස්සප මක්කලි ගෝසාල අජිත කේසම්බලි පකුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත නිගණ්ඨනාත පුත්ත වැනි නොඑක් ආජීවක නායකයෝ පරිබ්‍රාජක නායකයෝ නිගණ්ඨ නායකයෝ වාසය කර. ඒ වගේම නොඑක් දෘෂ්ටි මත දරාගත් ඒ වගේම ගෝවෘත අජවෘත ආදී එක එක වෘත සමාදන් වෙච්ච බොහෝ පිරිස් වාසය කර. එතකොට මෙන්න මේ වගේ පුද්ගලයන් සියලු දෙනාට අපි කියන්නේ ආර්යත් නොවූ ශ්‍රාවකත් නොවූ පුද්ගලයන් හැටියටයි. කෙලින්ම බෞද්ධ භාවයක්වත් නැති පුද්ගලයන් හැටියට. ඊළඟට පැහැදිලි කර දෙනවා අත්ති අරියෝචේව ශාවකෝච අන්න ආර්ය ඕත් ශ්‍රාවකත් වූ කවුද ආර්යයන් වහන්සේ ඌද ශ්‍රාවක වූ උතුමෝ කවුද කියනකොට සේයතාපි සමනා සක්කිපුත්තිය ආගත ඵලා විඤ්ඤාත ශාසන මහණෙනි ඒ ශ්‍රමණ සාක්‍ය පුත්‍රයන් වහන්සේලා ඒ වගේම පැමිණි මාර්ගඵලලාභී උතුමෝ ඒ වගේම සම්බුද්ධ ශාසනය හඳුනාගත් දැනගත් උතුමෝ. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්නට ඕනේ ආර්ය ශ්‍රාවක කියනකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උතුමන් වහන්සේලා වගේම සෝවාන් මාර්ගයට සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගයට පිළිපන්ව ධ්‍යාන සමාධි සමාපatti එහෙමත් නැත්නම් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරන ඒ තථාගත ශ්‍රාවකයෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ වේද ඒ සිළු දෙනාමත් මේ ආර්ය ශ්‍රාවක ගණයට ඇතුළත් වෙනවා. හැබැයි ඇතුළත් වෙන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් හැටියට නෙමෙයි. ඒ අය අර සුතවත් ආර්ය ශ්‍රාවක කියනකොට ආගම බහුසුත භාවයක් ඇතිව ඒ වගේම ධ්‍යාන සමාධි විදර්ශනා ඥාන ගැන හෝ අධිගමයක් ඇතිව ඉන්න ආර්ය මේ ශ්‍රාවකයන් වහන්සේලාට අපට සුතව ආර්ය ශ්‍රාවක කියලා ගලප ගන්න පුළුවන්. හැබැයි නියම සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ අධිගමලාභී වූ බහුසුත ගුණයෙන් පිහිටි උතුමන් වහන්සේ කියන එකත් මතක තියාගන්නට ඕනේ. එතකොට එහෙමනම් කොහොම නමුත් මේ කියන සුතවත් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ගැන කියනකොට අටකතය පැහැදිලි කර දෙනවා එත්ත වුත්තස්ස අත්තස්ස වශයෙන් සුත සම්පන්නෝ අයං අරිය ශාවකෝත් වේදිතබ්බු අන්න බලන්න මෙතන කියන ලද අර්ථයට අර්ථ වශයෙන් ගන්නව නම් සුත සම්පන්න ආර්ය ශ්‍රාවකයාම දත යුතුයි. එහෙමනම් මෙතනදී කල්යාණ පෘතුජන භාවයෙන් යුක්තව ධර්මයේ තුල පිහිටාගෙන ධර්මයේ සොයන ධර්මයේ ගවේෂණය කරන ධර්මයේ අවබෝධ කරගන්නට වෙර වඩන සුතවත් භික්ෂුව නැත්නම් සුතවත් ශ්‍රාවකයා සුතවා ආර්ය ශාවකෝ කියලා තේරුම් ගන්නට කියලා අට කතාවෙන් පැහැදිලි කර දෙනවා. අපිට නම් පැහැදිලි නේද? ඒ සුතවා ආර්ය ශාවකෝ කියන තැන පැතිරිච්ච විශාල අර්ථයක් තියෙනවා. එහෙමනම් මේ ධර්මය ආගම වශයෙන් හෝ අධිගම වශයෙන් තරමක් දුරට වටහාගත් යෝගාවචරයාට යථා භූතම් පජානාති මේ භවාංග සිත තත්තු පරිද්දෙන් වැටහෙනවා. මේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කොහොමද මේක මිදෙන්නේ? එහෙම කොහොමද ආගන්තුක උපක්ලේශයෙන් කිලිටිවන්නේ? එහෙමනම් මේ කිලිටිවන ස්වභාවය තේරුම් ගන්නවා. ඒ වගේම කිලිටි නොවි ඒ සිත කෙලෙසෙන් යටපත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා. අන්න ඒ වෙලාවෙදි කියන අපි චිත්ත භාවනා අත්ථීති අන්න ඒ යෝගාවචරයාටයි ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාටයි චිත්ත භාවනාව තිබෙන්නේ චිත්ත භාවනාව වැඩෙන්නේ. එහෙනම් මේ චිත්ත භාවනාව කියනකොට පැහැදිලි කර දෙනවා මේ සිත ගැන චිත්ත සමාධිය ගැන
ඒ වගේම සිතේ ස්වභාවය. දැන් සිත කියන්නේ එතකොට සිතත් සිතවිලිත් එකට එකතු වෙලා හට ගන්න දෙයක්. එතකොට සිතත් සිතවිලිත් එකතු වෙන්නේ කොහොමද? එතන ద్వාර වශයෙන්, චිත්ත වීති වශයෙන් හරියේදී Tamanට පරිග්‍රහ කරන්න පුළුවන් නම්, ඒ වගේම මේ සිතත් සිතවිලිත් දෙක වෙන් කරලා චිත්ත චෛතසිකයන් වශයෙන් වෙන් කර කර Tamanට පරිග්‍රහ කරන්න පුළුවන් නම්, ඒ සිතත් සිතවිලිත් කියන මේ දේවල් නාම වශයෙන්ද ඒ සිත සහ සිතවිලි ඇසුරු කරගත්ත වස්තු රූපය තිබෙන රූප වශයෙන් කියලා නාම රූප වශයෙන් විශේෂයෙන්ම නාමයට මුල දීලා නාමයත් රූපයත් කියලා, ඒ වගේම තමයි මේක ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් වටහා ගන්න පුළුවන් නම්, පරිග්‍රහ කරන්න පුළුවන් නම්, එන්නේ පරිග්‍රහ කිරීමේ ශක්තිය තියෙනවා නම් අපි කියන චිත්ත භාවනාව තියෙනවා. ඒ චිත්තානුපස්සනාව තුළින් ගැඹුරට බැසගත් විදර්ශනා ඥාන තියෙනවා. එනිසා අට කතාවේ පැහැදිලි කරන්නේ මෙම සූත්‍රයේදී බලවත් වූ විපස්සනාවක් තියෙන බව තමයි ප්‍රකාශ කරන්නේ. ඇතැම් අය කියන තරුණ විපස්සනාව කියලා. කොහොම නමුත් ඒ තරුණ විපස්සනාව හෝ බලවත් දර්ශනාව තුළින් තමන්ගේ සිත කියන්නේ මොකක්ද? සිත සහ සිතිවිලි කියන්නේ මොනවද? ඒ සිතත් සිතිවිලි වල තියෙන ස්වභාව ධර්මයේ මොකක්ද? ඒ සිතත් සිතිවිලිත් හා බැඳිච්ච ධර්මයන්ගේ ස්කන්ධ ආයතන ධාතු වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, ඒ වගේ පටිසමුපාද න්‍යාය වශයෙන්, ප්‍රත්‍ය වශයෙන් ඒවා එකින් එකට විග්‍රහ කරමින් බලමින් කෙනෙකුට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් නැවත විදර්ශනා කරන්න පුළුවන් ශක්තිය තියෙනවා නම්, ඒ විදර්ශනා භාවනාවේ යෙදෙනවා නම්, ඒ විදර්ශනා ගුණය පුරුදු කරනවා නම්, අන්නේ යෝගාවචරයාටයි චිත්ත භාවනාවක් තිබෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා. එහෙමනම් අපි ඔන්න මේ සූත්‍ර දේශනාව තුළින් ගත යුතු අර්ථය සාරය අපි දැන් ඉගෙන ගත්තා. එහෙම නැවත මතක් කරගන්නවා නම් මේ සිත කියලා කියන්නේ ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර සිත කිලිටි වෙන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන්. ඒ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙන බව අසුතවත් පෘතුජ්ජනයෙකුට මේක තේරුම් ගන්නට බෑ කියලා කියන්නේ ඒ පුද්ගලයාට චිත්ත භාවනාව එහෙම නැත්නම් චිත්තානුපස්සනාව තුළින් ඒ විදර්ශනා වශයෙන් මේ සිත දකින්න පුළුවන් ශක්තියක් නෑ කියන එකයි. එහෙමනම් ඒ වගේම මේ සිත කියන එක ස්වභාවයෙන් ප්‍රභාස්වරයි න භවාංග සිත. ඒ භවාංග සිත ආගන්තුකෝ පැමිණෙන ක්ලේශයන්ගෙන් අත මිදෙන තරමට තමයි ඒ සිත පිරිසුදු බව තියෙන්නේ. එන ආර්ය ශ්‍රාවකයා, සුතවත් ආර්ය ශ්‍රාවකයා තත්තු පරිද්දෙන් මේ භවාංග සිත ගැන දන්නවනම් උපක්ලේශයන්ගෙන් කිලිටි වෙන්නේ මෙහෙමයි, උපක්ලේශයන්ගෙන් අත මිදෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ ඒ පුද්ගලයාට චිත්ත භාවනාව නැත්නම් චිත්තානුපස්සනා ඥානය ගැන හොඳ ගැඹුරු දැනුමක් අවබෝධයක් තියෙනවා. එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි චිත්තානුපස්සනාව තුළින්ම තමයි මේ සිත කියන එක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් නිතර සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් භාවනා ප්‍රගුණ කරගන්න අතර කුසල් වඩන්ට මේ භවාංග සිතේ පිරිසුදු භාවයේ බලවත් වෙනකොට, ඒ කියන්නේ ඒ පිරිසුදු භාවයේ කිලිට නොවී තියෙනකොට අපට ලොකු ශක්තියක් වෙනවා නූපන්නා වූ ගැඹුරු කුසල් උපදවා ගැනීමටත්, ඉපදී තියෙන ගැඹුරු කුසල් තව බල සම්පන්න ලෝකෝත්තර භූමිය දක්වා හිතපත් කරගන්නට. එහෙමනම් අද දවසේදී අපි චිත්ත භාවනාව පාදක කරගත්ත මේ ප්‍රභාස්වර සිත කියන්නේ මොකක්ද කියන එක ගැන ධර්ම කතාවක දේශනාවක යෙදුණා. මේ වෙලාවේදී අපි බණ පදයක් ගානේ සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාවේදී අප්‍රමාණ කුසල් ජවන් පහළ වුණා. ඉතින් මේ පහළ වෙච්ච කුසල් ජවන් සතිපට්ඨාන සීර්ෂෙන් වෙන්න පුළුවන්, ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම වැඩෙන සීර්ෂෙන් වෙන්න පුළුවන්, ඒතර වගේ සතර සම්‍යක් ප්‍රධාන වැඩෙන සීර්ෂෙන් වෙන්න පුළුවන්. මාර්ගාංග වැඩෙන ආකාරයට තමයි ඒ සිතක් ගානේ කුසල් වැඩුණේ. එහෙමනම් ඒ ශ්‍රවණය කර වචනයක් ගානේ සිහිය පිහිටුවාගත වාරයක් ගානේ මේ ධර්මය සුතමය වශයෙන් අපට සෝතද්්වාරයෙන් ඇතුල් වෙලා ඒ සුතමය ඥානය වශයෙන් වැඩෙන වාරයක් ගානේ අප්‍රමාණ ලෝකෝත්තර නිර්වාණ අවබෝධය දක්වා පිහිටවන මහා අනුගාමික පුණ්‍ය ශක්තියක් ගොඩ නැගුණා. ඒ ඇති කරගත්ත පුණ්‍ය ශක්තිය, පුණ්‍ය සම්භාරය ඒකාන්තයෙන් අපට කායික සුවය, මානසික සුවය පිණිස, චිත්ත ශක්තිය, චිත්ත ධෛර්යය පිණිස,
චිත්ත විසුද්ධිය පිණිස උපකාර වේවා. ඒ වගේ නැවත නැවත ඉපදෙන මේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් සිත අතමුදවාගෙන යටපත් කරගෙන ඒ අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ ඒ උත්තරීතර ආර්ය මාර්ගයේ ගමන් කරමින් ආර්ය සීලය කියන්නේ මොකක්ද? ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය කියන මේ ශ්‍රේෂ්ඨ ගුණයන් දක්වා හිත දියුණු කරගනිමින් අවසානයේ පැතූ බෝධි වලින් නිවන් දකින්නට හේතු වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මේ ගරුං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.